තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර විභාග පන්තියෙන් 52 වෙනි දවසේ සාකච්ඡාව අපි ආරම්භ කරන්නට ලෑස්ති වෙන්නේ. අද දවසේ අපි කතා කරන්නේ අභිධර්මයේ පොතට අදාළ විස්තර. අභිධර්මයේ පොතට අදාළ විස්තර සිකුරාදා දවසේදී අපි කතා කරන්නේ. බදාදා ඉඳලා ඉරිදා දක්වා මේ සාකච්ඡාව පවත්වනවා. දවස් 5 විෂයන් 5ට අදාළ තොරතුරු කතා කරන්නේ. මම ඊයේ දවසේ ඔබට සිහිපත් කළා අභිධර්මයේ ප්‍රශ්න පත්‍රය ඇසුරින් සාකච්ඡාවක් පවත්වන බව. ඒත් මම කල්පනා කළා අද දවසේදී අපි ආරම්භ කරලා තියෙන පාඩම පිළිබඳව තවත් කොටස් කිහිපයක් තියෙනවා. අපි ආරම්භ කරලා තියෙන්නේ 5 වෙනි පරිච්ඡේදයේ. ඒ පරිච්ඡේදයත් සාකච්ඡා කරලා ඉවර වෙලාම ප්‍රශ්න පත්‍ර කිහිපයකට අදාළ තොරතුරු කතා කරමු කියලා කල්පනා කළා. හොඳයි. මේ සියලුම සාකච්ඡාවන් අපි සිද්ධ කරන්නේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව සහ පිටුව ඒ වගේම ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන සමූහය ඔස්සේ ඒ සියලු සම්බන්ධතා ඔස්සේ ඔබට පුළුවන් මෙන්න මේ විදිහට සිංහල අකුරු වලින් හෝ මේ විදිහට සිංහල අකුරු වලින් හෝ එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු වලින් මේ විදිහට ටයිප් කරලා බලන්න. පිරිවෙන දහම් පාසල කියලා. එතකොට අපේ නාලිකාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන සමූහයටත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. විශාල පිරිසක් මේ වෙද්දිත් එකතු වෙමින් සිටින සමූහයක් තමයි ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව. මේ ඔබ දකින්නේ YouTube එකේ අපේ නාලිකාව තියෙන විදිහ. ඉතින් මේ නාලිකාවේ ඒ ලාංඡනයේ උඩ ක්ලික් කළාම ඔබ මෙන්න මේ විදිහේ පිටුවකට යොමු වෙනවා. ඒ පිටුවේ තියෙනවා videos, home, videos, playlist මේ විදිහේ විස්තරයක් තියෙනවා. අන්න ඒකේ අපි දාලා තියෙනවා වෙන වෙනම දාලා තියෙනවා ධර්මාචාර්ය විභාගයට අදාළ, සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂයට අදාළ, දහම් පාසල් ශ්‍රේණි විභාග වලට අදාළ, ඒ වගේම ධර්මාචාර්ය විභාගයේම අපි ධර්මීය තේරවාදී ඉගැන්වීම් වෙනම, ඒ වගේම සමාජ දර්ශනයේ වෙනම, පාලි කොටස් වෙනම, දහම් පාසල් අවසාන විභාගය ගත්තොත් ඒත් එහෙම අපි දාලා තියෙනවා. ඒ විදිහට ඔබට තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි බැලුවොත් මේ ප්ලේලිස්ට් වලින් එක ලිස්ට් එකක් බැලුවොත් මේ තියෙන්නේ එක ප්ලේලිස්ට් එකක්. එක දිගට අංක පිළිවෙලට මේ විදිහට ඔබට නරඹන්නට පුළුවන්කම තියෙනවා. පාලි කොටස් තමයි විශේෂම වැදගත්ම වෙන අවශ්‍යම වෙන පාලි කොටස් අපි නිර්මාණය කරලා දැන් සෑහෙන කාලයක් වෙනවා. ඉතින් ඒ කොටස් මේ හැම එකක්ම ඔබට අධ්‍යයනය කරන්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි බලමු නාලිකාවේ වගේම අපේ සමූහය ඒ වගේම පිටුව මේ තියෙන්නේ අපේ පිටුව. මේ පිටුවට විශාල පිරිසක් දැනටත් එකතු වෙමින් ඉන්නවා, සම්බන්ධ වෙමින් ඉන්නවා. හොඳයි, ඊළඟට ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන සමූහය. මේ සමූහය ඔස්සේත් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. හරි. ඊළඟට අපි බලමු අද දවසේදී සාකච්ඡා කරන්නට තියෙන කොටස මොකක්ද කියලා. අපිට අද දවසේ කතා කරන්නට තියෙන්නේ චිත්ත කියන කොටස. අභිධර්මයේ ප්‍රධානම පරමාර්ථයක්, පළවෙනියට කතා කරන සාකච්ඡා කරන පරමාර්ථය තමයි චිත්ත පරමාර්ථය. චිත්ත පරමාර්ථය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන්ම කිව්වොත්, චිත්ත පරමාර්ථය කියලා කියන්නේ හිත, එහෙම නැත්නම් සිත් 89 ගැන සාකච්ඡා වෙන කොටස. සිත් 89 ගැන සාකච්ඡා වෙන කොටස. හැබැයි ධර්මාචාර්ය විභාගයේදී මේ සතර පරමාර්ථ පිළිබඳව ලක්ෂණ කතනය කියන පාඩමේදී සිත, ඒ වගේම සිතුවිලි, චෛතසික, රූප, නිබ්බාන කියන මේ කොටස් ගැන කතා කරලා තියෙනවා. චිත්ත චෛතසික කියන දෙක ගැන ඉතා අඩුවෙන් තමයි කතා කරලා තියෙන්නේ. මූලික ලක්ෂණ විතරයි. හැබැයි විභාගයේදී සිත් 89 සම්බන්ධයෙන්, සිත් 89 වර්ගීකරණ සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තියෙනවා.
ඒ නිසා ඒ ගැනත් අපිට දැනගෙන ඉන්නට වෙනවා. ඒ නිසා ඔබට මම සිහිපත් කරනවා හැම අඟහරුවාදා දවසකම දහම් පාසල් අවසාන විභාගයට අපි පවත්වන පන්තිමාලාව බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේ චිත්ත ආදී චෛතසික ආදී කොටස් තමයි ඊළඟට කතා කරන්නට තියෙන්නේ. ඊළඟ දවසේ අපි කතා කරනවා අඟහරුවාදා දවසේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේ චිත්ත කියන කොටස යටතේ තියෙන සිත් පිළිබඳ වර්ගීකරණ කතා කරනවා, සාකච්ඡා කරනවා. ඒ නිසා ඒ සමගින් සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරනවා. ඒ පන්තියේදී ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. මොකද බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ තියෙන අභිධර්ම කොටස් ගොඩක් ධර්මාචාර්ය විභාගයේදී අවධානයට යොමු වෙනවා, අවධානයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා හොඳයි. අභිධර්මයේදී යමක් පැහැදිලි කිරීම සඳහා ක්‍රම 3ක් භාවිත වෙයි. අභිධර්මයේදී සාමාන්‍ය යම් කිසි දෙයක් පැහැදිලි කරන්න ක්‍රම 3ක් පාවිච්චි කරනවා. බලමු මොනවද ඒ 3 කියලා. කාරකේකු හෙවත් කරන්නෙකු පිළිබඳ අදහස මුල් කරගෙන කර්තෘත්ව සමාරෝපණයෙන් කරනු ලබන කර්තෘත්ව සාධනය. කාරකයෙකු එහෙම නැත්නම් කරන්නෙකු මුල් කරගෙන කරන්නෙක් ආරෝපණය කරලා තියෙනවා. එතකොට ඒ කරන්න කෙනෙක් ආරෝපණය කරගෙන කරන කෙනෙක් යොදාගෙන කරන පැහැදිලි කිරීම මොකක්ද? කර්තෘත්ව සාධනය. අපි බලමු. උපකරණ අර්ථය මුල් කරගෙන කරනු ලබන කරන සාධකය. කරන සාධක උපකරණයක් යොදාගෙන උපකරණයක් යොදා ගන්නවා. පැහැදිලි කරන්න උපකරණයක් යොදා ගන්නවා. ඒකට කියනවා කරන සාධනය. කරන කොටගෙන එහෙම නැත්නම් ඒක පාවිච්චි කරලා කියන අදහස. ක්‍රියා සන්තතිය සිදුවන බව මුල් කරගෙන වියුක්ත ස්වරූපයෙන් කරුණු දක්වන භාව සාධනය. ක්‍රියා සන්තතිය සිදුවන බව මුල් කරගෙන වියුක්ත ස්වරූපයෙන් ක්‍රියා සන්තතියක්, ක්‍රියා පටිපාටියක් එහෙම නැත්නම් ක්‍රියාවන් සමූහයක් සිදුවෙන ආකාරය සම්බන්ධ කරගෙන කරන පැහැදිලි කිරීමට කියනවා භාව සාධන. ක්‍රියා සන්තතිය සිදුවන බව මුල් කරගෙන වියුක්ත ස්වරූපයෙන් කරනු ලබන පැහැදිලි කිරීම කියලා අවස්ථා 3ක් තියෙනවා. කර්තෘත්ව සාධනය කියන්නේ කරන්නෙකු පිළිබඳ අදහසක් මුල් කරගෙන කරන පැහැදිලි කිරීමක්. උපකරණ අර්ථය මුල් කරගෙන උපකරණයක් යොදාගෙන කරන විග්‍රහයක්. උපකරණයක් උපමාවක් විදිහට හෝ යොදාගෙන සමහර විට ඒ පැහැදිලි කිරීම කරන්න පුළුවන්. ඊළඟට භාව සාධනය. භාව සාධනය කියන්නේ ක්‍රියා සන්තතිය සිදුවන බව මුල් කරගෙන වියුක්ත ස්වරූපයෙන් කරුණු දක්වනවා කියන අවස්ථා 3. ඔන්න ඔය ක්‍රම 3ට තමයි අභිධර්මයේදී කරුණු පැහැදිලි කරන්නේ. චිත්ත චෛතසික ආදී පිළිබඳව කරුණු දක්වන විට මේ ක්‍රම උපයෝගී කරගෙන තිබේ. චිත්ත චෛතසික ආදී පරමාර්ථ ධර්ම පිළිබඳ විවරණය කරනකොට විස්තර කරනකොට මේක පාවිච්චි කරලා තියෙනවා. ආරම්මණං චින්තේතිති චිත්තං අරමුණ සිතන හේන් සිතය කියලා මොකක්ද? කර්තෘත්ව සාධනය. කර්තෘත්වයක් දීලා තියෙනවා. කරන්නේ හිත විසින් හිතන එක තමයි කරන්නේ. හිත කරනවා යම් කිසි දෙයක් කරන්නෙක් විදිහට ක්‍රියා කරනවා. මොකක්ද? හිතන එක කරන කෙනෙක් විදිහට හිත ක්‍රියා කරනවා. අන්න ඒකට කියනවා ආරම්මණං චින්තේතිති චිත්තං. හිත කියලා කියනවා ආරම්මන චින්තේතිති චිත්තං. හිත කියන්නේ ඇයි සිතට? අරමුණු සිතන නිසා. එහෙනම් කර්තෘත්ව සාධන කියන අර්ථ පැහැදිලි කිරීමේ ක්‍රමයට අනුව තමයි මේ ආරම්මණං චින්තේතිති චිත්තං කියලා විස්තර කරලා තියෙන්නේ. ඊළඟට චින්තේතිති ඒතේන මේ කරන කොටගෙන සිතයි. පැවසූ විට කරන සාධනයද චින්තේතිති ඒතේන මෙය කරන කොටගෙන සිතයි. යම් කිසි දෙයක් කරන කොටගෙන හිතයි කියලා කියනවා. යම් කිසි උපකරණයක් වෙන්න පුළුවන්. අන්න ඒක කරන කොටගෙන ඒක උපයෝගී කරගෙන ඒ ගැන හිතනවා කියන එක. එතනදී
මොකක්ද? කරන සාධනය. හිතනවා. ඒ හිතන්නේ යම්කිසි දෙයක් ගැන. හිතනවා කියලා කියමු. අපි කියමුකෝ උපකරණයක් කියලා මොකක් හරි. යම්කිසි කෙනෙක් ගැන හිතනවා කියලා. යම්කිසි දෙයක් ගැන හිතනවා කියලා. යම්කිසි ලස්සන රූපයක් ගැන හිතනවා. අන්න එතකොට මොකක්ද? රූපය කරන කොටගෙන හිතනවා. ඒක ලස්සන රූපයක්ද? ඒක කැත රූපයක්ද? ඒක තමන් කැමති රූපයක්ද? අන්න ඒ වගේ යම්කිසි උපකරණයක් හේතු කරගෙන යම්කිසි උපකරණයක් උපයෝගී කරගෙන හිතනවා කියන එක ඒ අදහසිනුත් චින්තේ තීති ඒතේන කියන අදහසේදී තියෙනවා. මෙය හේතු කරගෙන හිතනවා කියන අදහසක්. චින්තන මත්තං ඒව චිත්තං. චින්තන මත්තං ඒව චිත්තං. සිතීම් මාත්‍රයේම සිතයි. භාවේ. යම්කිසි භාවයක්. යම්කිසි ස්වභාවයක්. චින්තන මත්තං ඒව චිත්තං කියලා කියනවා. සිතීම් මාත්‍රයේම සිතීම් ස්වභාවයේම සිතීම කියන ක්‍රියාව භාවය ස්වභාවය නිසාම හිතට හිත කියලා කියනවා. චින්තන මත්තං ඒව චිත්තං. හිතීම් මාත්‍රයම තමයි හිතේ ස්වභාවය. හරි. හෝ පස්ස විජානනං චිත්තං පැවසූ විට භාව සාධනයේද ප්‍රකට වේ. පස්ස විජානනං චිත්තං. ස්පර්ශය දැන ගැනීම හිත කියලා කියනවා. ස්පර්ශ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආකාර වලින් සිදුවෙන ස්පර්ශය දැන ගැනීම විජානනං කියලා කියන්නේ දැනගන්නවා කියන එක. ඒකට තමයි හිත කියලා කියන්නේ. ස්පර්ශ දැන ගැනීම හිත. හරි. එහෙනම් චිත්ත කියන පරමාර්ථය යම් කරුණක් පැහැදිලි කිරීමේදී භාවිත කරලා තියෙන ක්‍රම 3 අනුව විස්තර කරන්නට කියලා. කර්තෘ සාධනය, කරණ සාධනය සහ භාව සාධනය අනුව චිත්ත යන පරමාර්ථය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අභිධර්මයේදී කරුණු පැහැදිලි කිරීමේ ක්‍රම 3ක් භාවිත කර ඇත. ඒ ක්‍රම 3ට අනුව චිත්ත පරමාර්ථය පිළිබඳ විවරණය කර තිබේ. ඒ කරුණු ඇසුරු කරගෙන චිත්ත පරමාර්ථය ගැන පැහැදිලි කරන්න. කර්තෘ සාධනයේ අනුව ඒ පැහැදිලි කරන ක්‍රමය අනුව කොහොමද චිත්ත කියන පරමාර්ථය පැහැදිලි කරලා තියෙන්නේ? කරණ සාධන ක්‍රමය අනුව කොහොමද චිත්ත කියන පරමාර්ථය විස්තර කරලා තියෙන්නේ? භාව සාධන ක්‍රමය අනුව කොහොමද චිත්ත කියන පරමාර්ථය විස්තර කරලා තියෙන්නේ කියලා අපිට කියන්නට වෙනවා. ආරම්මන විජානන ලක්ෂණං චිත්තං. හිත කියන්නේ මොකක්ද? අරමුණු දැන ගැනීම. ඉස්සෙල්ලා අපි දැක්කේ පස්ස විජානනං චිත්තං කියලා. ස්පර්ශය දැනගන්න නිසා හිත කියනවා කියලා. තවත් එකක් කියනවා. අරමුණු දැන ගැනීම තමයි හිතේ ස්වභාවය. හිතේ ස්වභාවය යම්කිසි අරමුණක් හිතට ආවට පස්සේ ඒක දැනගන්න එක. රූප අරමුණු, ශබ්ද අරමුණු ඒ විදිහට යන විග්‍රහයට අනුව අරමුණු විජානනය කරන බැවින් හෙවත් දැනගන්න ලක්ෂණ ඇති බැවින් සිතයයි නම් කෙරේ. ආරම්මන විජානන ලක්කණං චිත්තං යන විග්‍රහයට අනුව අරමුණු විජානනය කරන බැවින් හෙවත් දැනගන්න ලක්ෂණ ඇති බැවින් හිතට හිත කියලා කියනවා. ඇස කන නාසය දිව කය යන ඉන්ද්‍රිය පහ හා මනෝද්වාරයේ නිසා ඇතිවෙන විවිධාකාර වූ සියලු දැනගැනීම් වලට කියනවා සිත් කියලා. මේ ගැන වැඩි පැහැදිලි කරන්නට අවශ්‍යයි කියලා කල්පනා කරන්නේ නැහැ. මොකද තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පොතේදී අපි කතා කළා, දීර්ඝව කතා කළා ස්කන්ධ ධාතු ආයතන කියන පාඩමේදී මේ ඉන්ද්‍රිය ධර්මයන් එක්ක බාහිර අරමුණු, අභ්‍යන්තර අරමුණු ගණදෙනු කරන විදිහ. එහෙනම් මේ අභ්‍යන්තර ආයතන වලින්, අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලින් බාහිර අරමුණු දැන ගැනීම
අන්න ඒකට කියනවා චිත්ත කියලා. සාමාන්‍ය ව්‍යවහාරයෙහි දැකීම, පෙනීම, ඇසීම යනුවෙන් සඳහන් කරන්නේද සිත්මය. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරනවා දැකීම කියලා, පෙනීම කියලා, ඊළඟට ඇසීම කියලා, දැනීම කියලා. එහෙම අපි කියනවා. රූප දකිනවා, පේනවා, ඒ වගේම කනෙන් ශබ්ද අහනවා, ශරීරයට ස්පර්ශ දැනෙනවා, සුවඳ දැනෙනවා, රස දැනෙනවා. එහෙම අපි කියනවා. ඒ මොනවද? දැකීමේ සිත් ඇති වෙන විදිහ. ඊළඟට පෙනෙනකොට පෙනීම සම්බන්ධව සිත් ඇති වෙනවා. ඇහෙනකොට ඇසීම පිළිබඳව සිත් ඇතිවීම තමයි මේ අපි සාමාන්‍ය දැකීම, පෙනීම, ඇසීම කියලා කියන්නේ. ඉන්ද්‍රියන් මගින් යම් යම් අරමුණු, දැකීමේ අරමුණු විදිහට හෝ, පෙනීමේ අරමුණු විදිහට හෝ, ඇසීමේ අරමුණු විදිහට හෝ, දැනීමේ රස විදිහට දැනීමේ හෝ, ස්පර්ශ විදිහට දැනීමේ හෝ, ගන්ධ සුවඳ විදිහට දැනීමේ හෝ අරමුණු ගන්න එකට කියනවා සිත කියලා. ඇසෙහි රූපයක් ගැටුණු විට ඒ පිළිබඳ දැනුමක් හෙවත් සිතක් පහළ වේ. ඔන්න අපි කතා කරපු ටික තවත් පැහැදිලිව සාකච්ඡා කරනවා. ඇසෙහි රූපයක් ගැටුණට පස්සේ රූපයක් සම්බන්ධයෙන් හිතක් ඇති කරගන්නවා. එහෙත් එහිදී දැනීම යන වචනේ ව්‍යවහාර නොකොට දැකීමය, පෙනීමය යන වචනේ භාවිත කරයි. අපි කියන්නේ නැහැ රූපයක් දැක්කම, එහෙන් රූපයක් දැක්කම ඒක පෙනීමක් කියලා කියන්නේ නැහැ. සාමාන්‍ය අපි පාවිච්චි කරන්නේ ඒක දැකීමක් විදිහට. දැනීමක් කියලා කියන්නේ නැහැ, ව්‍යවහාර කරන්නේ නැහැ. පෙනීම කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. දැනීමයි පෙනීමයි කියන එක තමයි, පෙනීම කියන එක තමයි පාවිච්චි කරන්නේ. දැකීම, පෙනීම කියන වචන දෙක. දැනීම කියන එක පාවිච්චි කරන්නේ නැහැ. දැනෙන්නේ ස්පර්ශ විදිහට දැනෙනවා. ඊළඟට ගඳ සුවඳ දැනෙනවා. ඊළඟට ගඳ සුවඳ දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, දිවට රස දැනෙනවා. ඒවා පේන්නේ නැහැ. දිවට රස පේනවා කියලා කියන්නේ නැහැ. දකින්නවා කියලා එහෙම කියන්නේ නැහැ. කනෙහි ශබ්දයක් ගැටුණු විට ඒ හඬ දැනගැනීමේ සිතක් පහළ වෙනවා. කනේ ශබ්ද ගැටෙනකොට දැන් මේ කතා කරන එක ඔබට ඇහෙනවා. ඒක කනේ ගැටෙනවා. ඒකට කියනවා ඇසීම කියලා. ඒක ඇසීම කියලා කියනවා. ඇසීමේ එහෙම නැත්නම් අහලා ඒක අරමුණු විදිහට ඔබ සිතුවිලි විදිහට ගන්නවා. ඒක තමයි පාඩම තේරුම් ගන්නවා කියලා කියන්නේ. මේ අන්දමට ඉන්ද්‍රිය හා අරමුණ ගැටුණු විට දැනුණාය. ඉන්ද්‍රියන් එක්ක අරමුණු ගැටුණම අපි කියනවා දැනුණා කියලා, පෙනුණා කියලා කියනවා, ඇසුණා කියලා කියනවා, කල්පනා වුණා කියලා කියනවා, හැඟුණා කියලා කියනවා, තේරුණා කියලා කියනවා. මේ ඔක්කොම කියනවා අපි. මේ මොනවද? ඔක්කොම සිතුවිලි හඳුනා ගැනීම. සිතුවිලි දැන ගැනීම තමයි මේ කරන්නේ. දැනුණා කිව්වත්, පෙනුණා කිව්වත්, ඇහුණා කිව්වත් ඒ ඔක්කොම සිතුවිලි හඳුනා ගැනීම. සිතුවිලි හඳුනා ගැනීම. ආදී විවිධ වචන අපි භාවිතා කරන්නේ ඒ සියල්ලෙන්ම ප්‍රකාශ වන්නේ සිත්මය. දැනුණා කිව්වත්, පෙනුණා කිව්වත්, ඇසුණා කිව්වත්, කල්පනා වුණා කිව්වත්, හැඟුණා කිව්වත්, තේරුණා කිව්වත් ඒ ඔක්කොම සිත්. බෙරය එකට ගසන විට ඒ එක් එක් පහරට අනුව වෙන වෙනම බෙරහඬ ඇතිවන්නාක් මෙන් ඇසාදී ඉඳුරන්හි රූපාදී අරමුණු ගැටුණු කල්හි ඒවා සම්බන්ධයෙන් වෙන වෙනම සිත් ඇතිවේ. අපි හිතමුකෝ බෙරයකට නාද කරනවා කියලා. ඒ බෙරයට නාද කරනකොට එක එක පදයට අනුව ශබ්දය වෙනස්. එක එක බෙර වර්ගයට අනුව ගහනකොට ශබ්දය ඒත් වෙනස්. එකම බෙරයට ගහන පදවල ස්වභාවය අනුව ශබ්දය වෙනස්. අන්න ඒ වගේ රූපාදී ඉන්ද්‍රියන් මගින් අපි ගන්න අරමුණුත් එකකට එකක් වෙනස්. ඒ අනුව අරමුණක් නැතිව සිතක් ඇති නොවන බවද තේරුම් ගත යුතුය. අරමුණක් නැතිව හිතක් ඇති වෙන්නේ නැහැ. එක්ක රූප අරමුණක් තියෙන්න ඕන. එක්ක ශබ්ද අරමුණක් තියෙන්න ඕන.
එක්කෝ ගඳ සුවඳ පිළිබඳව අරමුණක් තියෙන්න ඕන. එහෙම අරමුණු නැතිව. එහෙම නැත්නම් ධර්මයක් පිළිබඳව මොකක් හරි අදහසක් අරමුණක් තියෙන්නට ඕන. ඒ විදිහට මොකක් හරි අරමුණක් එක්ක තමයි සිතක් පහළ වෙන්නේ. අරමුණු දැනගැනීම ලක්ෂණ කොට ඇති මේ සිත යම් ක්‍රියාවක් හෙවත් ભેදයක් ලෙසද හැඳින්විය හැකිය. ක්‍රියාවක් හෙවත් පොතේ හොඳට බලන්න මෙන්න මේ වාක්‍යයේ යම්කිසි ගැටලුවක් තියෙනවා. අරමුණු දැනගැනීම ලක්ෂණ කොට ඇති මේ සිත යම් ක්‍රියාවක් හෙවත් ભેදයක් ලෙසද හැඳින්විය හැකිය කියලා පොතේත් එහෙමයි තියෙන්නේ. අරමුණු දැනගැනීමේ ලක්ෂණය තමයි හිතේ ප්‍රධාන ක්‍රියාවලිය. ඒ වගේම තමයි හිතේ ඒ අරමුණු දැනගැනීම යම් යම් බෙදීම් වලට ලක් වෙනවා. මොකක්ද මෙතන සමහර විට බෙදීමක් ලෙසද හැඳින්විය හැකිය කියලා එන්නට ඇති. කෙසේ නමුත් අපි බැලුවොත් රූප අරමුණු, ශබ්ද අරමුණු, එහෙම නැත්නම් දැන ගැනීම, හඳුනා ගැනීම, ඒ වගේම දැකීම, අන්නේ විදිහේ බෙදීම් ගොඩක් තියෙනවා අරමුණු වල. එමෙන්ම බෙරයකින් නිකුත් වන හඬ සැනකින් නැතිව යන්නාක් මෙන් මේ සිත් නම් වූ ක්‍රියාවන්ද වේගයෙන්ද සැනකින්ම නිරුද්ධ වේ. සැනකින්ම නිරුද්ධ වෙලා යනවා. බෙරයකට ගහන වේගයටම ඒ ශබ්දේ නැති වෙමින් අලුත් ශබ්ද ඒ බෙරෙයින්ම ඇති වෙනවා. ඒ වගේ අපේ හිතත් එක එක අරමුණෙන් එක එක අරමුණට හිත මාරු වෙනවා. අපේ හිත මාරු වෙලා යනවා. ඊටමත් ඉක්මනින් වේගයෙන්. යම් සිතක් පහළ වීමට ගත වූ කාලයේම එහි පැවැත්මටත් නැති වී යාමටත් ගත වේ. යම් හිතක් පහළ වෙන්න ඇතිවෙච්ච කාලයේම ඒ හිත පැවතිලා නැති වෙන්නටත් යනවා. ඒ සිතේ ස්වභාවයයි. ඒ අනුව සිතකට ඇත්තේ ඊට කෙටි ආයුෂ කාලයකි. හිතකට තියෙන්නේ පුංචි ආයුෂ කාලයක් විතරයි. සිතක් ඇතිව පැවතී නැති වී යන කාලයට කියනවා චිත්තක්ෂණය කියලා. හිතක් ඇති වෙලා, හිතක් පැවතිලා, හිතක් නැති වෙලා යන කාලයට කියන්නේ මොකක්ද? චිත්තක්ෂණයක් කියලා. හිතක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යන පුංචි මොහොත. පුංචි සිතේ පුංචි මොහොතක් කියන අදහස. චිත්තක්ෂණ කියලා කියනවා. හිතක් ඇතිව පැවතී නැති වී යන කාලයට කියන්නේ මොකක්ද? චිත්තක්ෂණය කියලා. సంతානයක එකවර සිත් දෙකක් නූපදින අතර දෙවන සිතක් උපදින්නේ කලින් උපන් සිත සම්පූර්ණයෙන් නැති වී ගිය විටය. මේක ටිකක් අපි පැහැදිලි කරගනිමු. సంతානයක එකවර සිත් දෙකක් නූපදී. මං නිතරම ගන්න උදාහරණය වගේ මෙන්න මේ අකුර දිහා බලලා ඔබ මෙන්න මේ අකුර දිහා බලන්නට බලනකොට ඔබේ හිත ඒ තරම් වේගකින් වෙනස් වෙලා. එහෙනම් මේ අකුරු දෙකම ඔබේ හිතේ එකවර ඇති වුණා නෙවෙයි. මේක ගැන හිතක් ඇති වෙලා විට කියන වචනේ ඔබ හඳුනා ගන්නවා. අන්නේ තරම් වේගයෙන් චිත්තක්ෂණයක් කියලා කියන්නේ අන්නේ තරම් ඉතා ඉක්මනින් වෙනස් වෙලා යන හිතක්. මේ අකුරු දෙක ගැනම විට කියන වචනය කියනකොට අපිට ඒ වගේ මේ රූප දෙක, මේ අකුරු දෙක ගැන අදහස් දෙකක් ඇති වෙලා තමයි අවසානයේදී විට කියන වචනේ අපි හඳුනාගන්නේ. අරමුණු දෙකක් ඇති වෙලා. ඒ වගේ ඉතා ඉක්මනින් වෙනස් වෙන సంతානයක එකවර සිත් දෙකක් උපදින්නේ නැහැ, ඇති වෙන්නේ නැහැ. සිතක් ඇතිව නැති වෙන කාලයේ ඇසිපියේ හෙළන කාලයෙන් කෝටි ලක්ෂ ගණනකින් කොටසක් තරමට අල්පය. ඇසිපිය හෙළන කාලයෙනුත් අඩු කාලයක් තමයි චිත්තක්ෂණයක් විදිහට සිතක් ඇති වෙලා නැති වෙලා යන කාලය අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. එක් සිතක් ඉපිද නැතිවෙනවාත් සමගම ක්ෂණයෙහිම අලුත් සිතක් පහළ වීමද සිතේ තවත් ලක්ෂණයකි. එක හිතක් ඇති වෙලා ඒ හිත නැති වෙනවත් එක්ක තව ලක්ෂණයක් තියෙනවා, තව හිතක් ඇති වෙන එක. එහෙම නැතිව හිතක් ඇති වෙලා ඒක නැති වෙලා ගිහිල්ලා ටික වෙලාවක් තිබිලා ආය අනිත් හිත ඇති වෙනවා කියලා එකක් නැහැ.
චිත්ත පරම්පරාව කියලා කියන්නේ. චිත්ත වීති කියලා කියනවා. සිත් වැල් එහෙම නැත්නම් සිත් පරම්පරාව කියලා කියනවා. එක හිතක් ඇති වෙලා පැවතිලා නැති වෙලා ගියපු සැනින් තවත් හිතක් ඇති වෙනවා. නිරෝධ සමාපatti අවස්ථාව හා අසඤ්ඤ භූමියේ ඉපිද සිටින අවස්ථාවක් හැරුණු විට චිත්ත පරම්පරාවේ සිත් නූපදින අවස්ථාවක් නැත. සිත් උපදින්නේ නැති අවස්ථා දෙකක් කියනවා. නිරෝධ සමාපatti අවස්ථාව. හිත නිරෝධ සමාපත්තියට සමවැදුනම අපි මෙතනදී නිරෝධ සමාපත්තිය මොකක්ද කියලා කතා කරන්නට අදහස් කරන්නේ නැහැ. අසඤ්ඤ භූමි, අසඤ්ඤී භූමි. නේව සංඥා නා සංඥා ආයතනය වගේ අවස්ථාවකට පත් වුණාට පස්සේ හිත උපදින්නේ නැතිව ඉන්නට පුළුවන්. එකම අරමුණේ හිත රඳවාගෙන ඉන්නට පුළුවන්. ඒ හැරෙන්නට අනිත් හැම මොහොතකම සිත් උපදිමින් නැතිවෙමින් යනවා. විචිත්‍ර බවද සිතේ පවත්නා තවත් ලක්ෂණයකි. විචිත්‍ර බව කියන එකත් හිතේ තවත් ලක්ෂණයක්. සාමාන්‍ය ඉන්ද්‍රියානුබද්ධ ලෝකයේ විචිත්‍රය. සාමාන්‍ය අපේ ඉන්ද්‍රියන් වලට අනුබද්ධ වෙලා තියෙන ලෝකේ විචිත්‍ර ලෝකයක්. එසේ ලෝකයේ විසිතුරු වී ඇත්තේ අප්‍රමාණ වූ සත්ව පුද්ගල වස්තු ද්‍රව්‍ය ආදීන් යුක්ත වන නිසායි. විචිත්‍ර වෙලා තියෙන ලෞකික වශයෙන් භෞතික වශයෙන් ගත්තොත් විචිත්‍ර ස්වභාවයක් තියෙනවා. ඒවා විචිත්‍ර වෙලා තියෙන්නේ සත්ව පුද්ගල වස්තු ද්‍රව්‍ය ආදීන් යුක්ත වෙන නිසා. සිතද මේ විචිත්‍ර වූ ලෝකය හා බැඳී විචිත්‍රව පවතී. මේ විචිත්‍ර වූ ලෝකේ එක එක දේවල් ගැන විචිත්‍ර විදිහට හිතමින් විචිත්‍ර විදිහේ අරමුණු අරගනිමින් හැසිරීමේ හැකියාවක් හිතට තියෙනවා. ඒ බඩු බාහිර ආදී ඒ පුද්ගලයෝ ඒ ස්ථාන ඒ ආහාරපාන ඒ ශබ්ද වලට ගමන් කරමින් විචිත්‍රව ඒ අරමුණුත් එක්ක ජීවත් වීමේ හැකියාව හිතට තියෙනවා. එමෙන්ම ඒ අරමුණ කෙරෙහි එක් පුද්ගලයා තුළ පහළවන සිද්ධ විවිධයි. එමෙන්ම ඒ අරමුණ කෙරෙහි එක් පුද්ගලයා තුළ පහළ වෙන අරමුණු වෙනස්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් හොඳ මිහිරි ශබ්දයක්, හොඳ මිහිරි ගීතයක් කියලා හිතන්න. ඔය ගීතය ගැන හැමෝටම ඇති වෙන්නේ එකම අදහසක්ද? දැන් මේ වෙලාවේදී අපි ගීතයක් අහනවා. අපිට ඇහුණා කියමුකෝ. එතකොට මෙතන 5 දෙනෙක් ඉන්නවා නම් ඒ 5 දෙනාටම ඇති වෙන්නේ එකම අදහසක්ද? නැහැ. එක විදිහ අදහස්. රූපයක් දැක්කොත් ඒත් එහෙමයි. ආහාරයක් ගන්න. එකම ආහාරයට හැමෝටම ඇති වෙන්නේ එකම සිතවිල්ලක්ද? නැහැ. එක එකනට වෙනස්. සිතවිලි වෙනස්. එබැවින් ලෝ පවත්නා විසිතුරු බවටද වඩා අප්‍රමාණ ගුණයකින් සිත විචිත්‍ර බව කිව හැකිය. එබැවින් ලෝ පවත්නා විසිතුරු බවටද වඩා අප්‍රමාණ ගුණයකින් සිත විචිත්‍ර බව කිව යුතුය. ලෝකයේ තියෙන ගොඩාක් භෞතික දේවල් වලින් විචිත්‍ර වෙලා තියෙන ලෝකය එහෙම විචිත්‍ර කිසිම දෙයක් නැතිව සමහර විට විචිත්‍රත්වයෙන් දකින්න පුළුවන් සිත්වලට කලාත්මක නිර්මාණ වගේ දේවල් නිර්මාණය වෙන්නේ. ඇත්තටම විචිත්‍රව ලෝකයේ දිහා, ලෝකයේ තියෙන දේවල් දිහා දැකලා තමයි විචිත්‍ර වූ ලෝකයක් නිර්මාණය කරන්නේ කලාත්මකව. එහෙනම් ලෝකයේ තියෙන විචිත්‍ර බවටත් වඩා විචිත්‍ර බවක් ලබන්න පුළුවන් තැනක් තමයි අපේ හිත. මේ හිතට ලෝකේ තියෙන අපි උදේ ඉඳලා රාත්‍රී නිින්දට යනතුරු ගන්න අරමුණු නිසා තමයි අපේ ජීවිතය එදා දවස ලස්සන ජීවිතයක්ද එහෙම නැත්නම් ගැටුම්කාරී අතෘප්තිකර දවසක්ද කියලා අපි තීරණය කරන්නේ ඒ දවසේ ඔබේ හිත විචිත්‍ර විදිහට පාවිච්චි කරගන්න පුළුවන් වෙච්ච ප්‍රමාණය අනුව. එහෙනම් ඔබේ හිත ඔබට පුළුවන්කම තියෙනවා විචිත්‍ර විදිහට විචිත්‍ර දේවල් වල යොදවන්න. එතකොට තමයි ඔබේ හිත විචිත්‍ර හිතක් බවට පත් වෙන්නේ. විචිත්‍රත්වය කියන එක හිතට ලබා ගන්නට පුළුවන්. ලෝකයේ තියෙන විචිත්‍ර දේවල් වලටත් වඩා විචිත්‍ර බවක් හිතින් අපිට ඇති කරන්නට පුළුවන්. හිත තුල ඇති කර ගන්නට පුළුවන්. චිත්තයේ චෛතසිකය හා බැඳී පවතින එක. ඔන්න තවත් වැදගත් වෙන කොටසක් තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ. හිතයි චෛතසිකයි අතර මනා සම්බන්ධතාවයක් තියෙනවා. පුංචි පන්ති වලදී මේ ගැන ඔබ ඉගෙනගෙන ඇති. දහම් පාසල් අවසාන විභාගයේදීත් ඔබ ඉගෙනගෙන තියෙනවා මේ ගැන.
සිත සහ චෛතසික අතර නොබිදෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. මේ දෙකෙහි පවත්නා වෙන් කළ නොහැකි සම්බන්ධතාව අභිධර්මයෙහි මෙසේ විස්තර වේ. කරුණු 4ක් යටතේ සාකච්ඡා කරනවා. චිත්ත චෛතසික එක්ව උපදී ඒකුප්පාද. හිතයි චෛතසිකයි සිත් අරමුණු සහ සිතුවිලි කියන දෙක එකටම උපදිනවා. සිතයි සිතුවිලි කියන දෙක එකටම තමයි උපදින්නේ ඒකුප්පාද. චිත්ත චෛතසික එක්ව නිරුද්ධ වේ ඒක නිරෝධා. අපි කියමුකෝ එක රූපයක් ගැන අරමුණක් ඇති වෙලා සිතුවිලිත් ඇති වෙනවා. ඒ අරමුණ තියෙද්දි සිතුවිලි විතරක් වෙනත් අරමුණකට යන්නේ නැහැ. ඒ හිතයි ඒ අරමුණයි දෙකම එකවරම නිරුද්ධත්වයට පත් වෙනවා. නිරුද්ධත්වයට පත් වෙලා තමයි වෙනත් අරමුණකට යන්නේ. චිත්ත චෛතසික එක අරමුණක එල්බ පවතී. එකම අරමුණක පවතින්නේ. හිතයි චෛතසිකයි එක අපි කියමුකෝ අරමුණක් තියෙනවා ශබ්ද අරමුණක. සිතුවිලි තියෙනවා රූප අරමුණක. රූප ගැන සිතුවිලි තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. ශබ්දයක් නම් ඒ ශබ්දය ගැන තමයි අරමුණයි සිතුවිලි දෙකම තියෙන්නේ. ඊළඟට එක් වස්තුවකම එක් තැන්හිම පවතී. තැන් දෙක පවතින්නේත් නෑ. දැන් අපි කියමුකෝ මෙන්න මේ වචනේ නම් මේ වචනේ තමයි තියෙන්නේ. මේ වචනේ මෙන්න මේ වචනේ දෙකේම අපේ හිත එකවරම රැඳිලා පවතින විදිහක් නෑ. අපේ හිතයි සිතුවිලි මේ වෙලාවේ පවතින්නේ මෙන්න මේ වචනේට අවධානය යොමු වෙලා. ওই දෙකම එකවර දකින්න බෑ. ඔබට හිතුණට මේ දෙකම එකවරම එක ළඟ තියෙන නිසා පේනවා වගේ හිතුණට ඇත්තටම වැඩිපුර අවධානය ඔබ යොමු කරන්නේ මේකට. දැන් එහෙම කියලා මම මේ වචනේට අවධානය යොමු කරනකොට මොකද වෙන්නේ? මේකට හිතින අවධානය වෙනස් වෙලා යනවා. එහෙනම් එකම වස්තුවක ඒකවත්තුක කියලා කියන්නේ එකම වස්තුවක එක් තැනක තමයි අපේ හිත සහ සිතුවිලි පවතින්නේ. මේ ලක්ෂණ 4 මොනවද? චිත්ත සහ චෛතසිකවල ලක්ෂණ 4 ඒකුප්පාද, චිත්ත චෛතසික එක්ව ඉපදීම, චිත්ත චෛතසික එක්ව නිරුද්ධ වීම, ඒක නිරෝධා, චිත්ත චෛතසික එක අරමුණක එල්බගෙන පැවතීම ඒකාලම්බන, එක් වස්තුවකම එක් තැන්හිම පැවතීම ඒක වත්තුක කියන ලක්ෂණ 4. අභිධර්මයට අනුව චිත්තය ක්‍රියාත්මක අවස්ථා වශයෙන් හිත ක්‍රියාත්මක වෙන අවස්ථා විදිහට පුළුල් ක්ෂේත්‍ර 4කට බෙදලා තියෙනවා. හිත ක්‍රියාත්මක වෙන ක්‍රම අනුව කාමාවචර සිත් කාම ලෝකවල වැඩි වශයෙන් හටගන්න සිත් වලට කියනවා කාමාවචර සිත් කියලා. දහම් පාසල් අවසාන විභාගයේදී විභාග පන්තියේදී මම කියලා දෙන්නම් මේ සිත්වල සංඛ්‍යා මොනවද කියලා. ඊළඟට සිත් බෙදෙනවා රූපාවචර කියලා. රූපවචර බ්‍රහ්ම ලෝකවල වැඩි වශයෙන් පහළ වෙන සිත් වලට තමයි රූපවචර සිත් කියලා කියන්නේ. අරූපාවචර සිත් ඊළඟ කොටස අරූප ලෝකවල අරූපාවචර බ්‍රහ්ම ලෝකවල වැඩි වශයෙන් හටගන්න සිත් වලට කියනවා අරූපාවචර සිත් කියලා. ලෝකෝත්තර සිත් පංචස්කන්ධයේ සංඛ්‍යාත ලෝකයේ ඉක්මවා පවත්නා මාර්ග හා ඵල සිත් නිර්වාණය අරමුණු කරගත්ත සිත් මාර්ගඵල අවබෝධයට පත්වෙච්ච මාර්ගඵලලාභීන්ට ඇති වෙන සිත් වලට කියනවා ලෝකෝත්තර සිත් කියලා. මොනවද අපි බලමු ආයත් වතාවක්. සිත් බෙදෙන කොටස් කාමාවචර සිත් විදිහට බෙදෙනවා, රූපාවචර සිත් විදිහට බෙදෙනවා, අරූපාවචර සිත් විදිහට බෙදෙනවා, ලෝකෝත්තර සිත් විදිහට බෙදෙනවා. මේ අතරින් කාම රූප අරූප යන භවත්‍රයට අයත් චිත්තය ත්‍රිභූමික සිත් ලෙස හැඳින්වේ. ත්‍රිභූමික සිත් විදිහට හඳුන්වන්නේ මොනවද? කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන ලෝක තුනේ අයට ඇති වෙන සිත් වලට කියනවා ත්‍රිභූමික සිත් කියලා. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල හා සම්බන්ධ සිත්ද චතුර්භූමික සිත් ගණයට ඇතුළත් වේ. චතුර්භූමික සිත් කියලා තමයි කියන්නේ. චතුර්භූමික සිත් මොනවාද? සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල. සෝවාන් මාර්ග, සෝවාන් ඵල,
සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරහත් මාර්ග, අරහත් ඵල කියන අවස්ථා 4 හා සම්බන්ධ සිත් වලට කියනවා ත්‍රිභූමික, චතුර්භූමික සිත් කියලා. ත්‍රිභූමික සිත් කියන්නේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝකවල ඉන්න සත්වයින්ට ඇති වෙන සිත් ත්‍රිභූමික සිත්. චතුර්භූමික සිත් කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵල අවබෝධයට පත්වෙච්ච උතුමන්ට ඇති වෙන සිත්. මෙසේ සිත භූමි වශයෙන් සිව්වැදෑරුම් කොට දැක්වෙන අතර එම සිත්වල පවත්නා සදාචාරාත්මක තත්වයන් සැලකිල්ලට ගනිමින් කෙරෙන ප්‍රභේදයක් ඇත. සදාචාරාත්මක ප්‍රභේදයන් සැලකිල්ලට අරගෙන වර්ග කිරීමක් තියෙනවා කියලා කියනවා. අපි බලමු මේ මොනවද කියලා. අරමුණ කර ගැනීම වශයෙන් එක් ආකාරයි. අරමුණු කර ගැනීම වශයෙන් එක් ආකාරයි. අහේතුක සහේතුක වශයෙන් දෙආකාරයි. කුසල අකුසල අව්‍යාකත වශයෙන් තුන් ආකාරයි. කුසල අකුසල විපාක ක්‍රියා වශයෙන් සිව් ආකාරයි. ඒ විදිහට වර්ග තියෙනවා. අපි ඒවා ගැන තමයි කතා කරන්නේ. අරමුණු කර ගැනීම වශයෙන් එක් ආකාරයි. ඒ ආකාරය ගැන තමයි අපි පළවෙනියටම මුලින්ම කතා කළේ. අරමුණු දැන ගැනීමේ ස්වභාවය ආදී වශයෙන් කතා කළේ. අහේතුක සහේතුක වශයෙන්. අහේතුක සහේතුක කියලා කියන්නේ, අහේතුක කියන්නේ ලෝභ දෝෂ මෝහ, අලෝභ දෝෂ අමෝහ කියන අකුසල මූල හෝ කුසල මූල සම්බන්ධයක් නැතිව ඇති වෙන සිත් අහේතුකයි කියලා කියනවා. ලෝභ දෝෂ මෝහ, අලෝභ දෝෂ අමෝහ කියන කුසල මූල හෝ අකුසල මූල සම්බන්ධ වෙලා යම් කිසි හිතක් ඇති වෙනවා නම් ඒවට කියනවා සහේතුක සිත් කියලා. ඒක තමයි අහේතුක සහේතුක ભેදේ. ඊළඟට කුසල අකුසල අව්‍යාකත. කුසල අකුසල අව්‍යාකත කියලත් කොටස් තුනක් තියෙනවා. කුසල සිත් කියන්නේ අලෝභ අදෝස අමෝහ ආදී කුසල මූලයන් මුල් වෙලා ඇති වෙන සිත්. ලෝභ දෝෂ මෝහ ආදී අකුසල මූලයන් මුල් වෙලා ඇති වෙන සිත් වලට කියනවා අකුසල සිත් කියලා. ඔය විදිහේ වර්ග බෙදීම් තුනක් තියෙනවා. කුසල අකුසල විපාක ක්‍රියා. කුසල සිත්, අකුසල සිත්. ඒ කුසල සිත් වලට සහ අකුසල සිත් වලට අනුරූප වූ විපාක සිත් තියෙනවා. ඒ වගේම ඒ විපාක අනුව සිත් විස්තර කරලා තියෙනවා. ඊළඟට කිරිය සිත්, ක්‍රියාමාත්‍රයක් පමණක් තියෙන රහතන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, ඒ වගේම බුදුරජාණන් වහන්සේලාට, බුදුවරුන්ට ඇති වෙන සිත් ක්‍රියාසිත විදිහට විස්තර කරලා තියෙනවා. කුසල අකුසල විපාක වශයෙන්ුත් හිත වර්ගීකරණය කරලා තියෙනවා. මෙසේ සිත භූමි වශයෙන් සිව්වැදෑරුම් කොට දැක්වෙන අතර එම සිත්වල පවත්නා සදාචාරාත්මක තත්වයන් සැලකිල්ලට ගනිමින්. සදාචාරාත්මක තත්වයන් මොනවද? අහේතුක සහේතුක, කුසල අකුසල මූලයන් සම්බන්ධ වීම, සම්බන්ධ නොවීම කියන ආකාරය අනුව වර්ග දෙකකට බෙදෙනවා. ඊළඟට කුසල් අකුසල් අව්‍යාකත විදිහට සදාචාරාත්මක ක්‍රමවේදයක් යටතේ වර්ග කරලා තියෙනවා කොටස් තුනකට. ඊළඟට කුසල අකුසල විපාක ක්‍රියා වශයෙන් අවස්ථා 4ක් යටතේ වර්ගීකරණය කරලා තියෙනවා. හොඳයි, ඊළඟ දවසේ අපි චෛතසික ධර්ම ගැන සාකච්ඡා කරමු. චෛතසික 52 ගැන. අද දවසේදී චිත්ත කියන පරමාර්ථය ගැන මූලික හඳුනා ගැනීමක් තමයි කළේ. මූලික හඳුනා ගැනීමක්. මේ පරමාර්ථයට සම්බන්ධ මේ විශේෂ ඉගැන්වීම් වලට අවධානය යොමු කරලා සටහන් කරගෙන ලියාගෙන මේව මතක තියාගන්න. ධර්මාචාර්ය විභාගය කියලා කියන්නේ ඉතා ගැඹුරු දහම් කාරණාවන් ගොඩක් හදාරන්නට තියෙන තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් සියල්ලක් ගැනම ගැඹුරින් සාකච්ඡා කරනවා. අභිධර්මයේ සියලුම අභිධර්ම සම්ප්‍රදායන් පිළිබඳ මූලික ඉගැන්වීම් මූලික හඳුනා ගැනීම කරලා ඊට පස්සේ තේරවාදී අභිධර්ම සම්ප්‍රදාය තුළ උගන්වන චිත්තචෛතසික රූප නිබ්බාන කියන මේ තුන පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරනවා. බුදුදහමේ ඉගැන්වෙන දර්ශනය, සමාජ දර්ශනය සම්පූර්ණ කතා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විසින් පනවන්නට යෙදුණු විනය නීති පිළිබඳව, ඒ වගේම උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු සූත්‍ර ධර්ම, ජාතක කතා, ජාතක අට කතාවේ සඳහන් වෙන ජාතක කතා, ඒ වගේම ධම්මපදයේ කොටස් බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය පොතේදී කතා කරනවා. ඒ වගේම තමයි බෞද්ධ සංස්කෘතිය හා සම්බන්ධ අශෝක රජතුමාගේ දර්ශනය,
ඇතුළු කරගත්ත ලෝක බෞද්ධ සංස්කෘතිය ගැනම සම්පූර්ණ වශයෙන් කතා කරනවා. ඒ නිසා මේවා පිළිබඳව සැහැල්ලුවෙන් හිතන්නට එපා. මොකද මේ විභාගය එන්නම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු හොඳින් හාමුදුරුවන් වහන්සේලා කියලා දෙන විදිහට ධාරණය කරගෙන ඔබත් ස්වයං අධ්‍යයනයන් වල යෙදීලා උවමනාවෙන් උනන්දුවෙන් ගෞරවාන්විතව මේ දේවල් සිද්ධ කරන්න ඔබට ඉතා හොඳින් මේ විභාගේ සමත් වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබට සතුටු වෙන්නට පුළුවන්, තෘප්තිමත් වෙන්නට පුළුවන්. දහම් දැනුමින් ඔබ ස්වයංපෝෂිත කෙනෙක් විදිහට, ධර්ම අවබෝධය ඉතා හොඳින් ඇති කරගත්ත කෙනෙක් විදිහට, මූලාශ්‍රය ඇසුරු කරගනිමින් සකාරණව කරුණු සහිතව ඔබ අවබෝධය ඇති කරගත්ත කෙනෙක් කියලා සතුටු වෙන්නට පුළුවන්. අවස්ථාව උදා කරගන්න පුළුවන් ධර්මාචාර්ය විභාගයේ සමත් වෙනවට අමතරව. හොඳයි, ඊළඟ දවසේ අපි සාකච්ඡා කරන්නේ බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පොතට අදාළ තොරතුරු. අපි ඒ පාඩමෙන් 53 වෙනි දවසේ සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙමු. ඒ වගේම නැවත වතාවක් ඔබට මතක් කරනවා අඟහරුවාදා දවසේ දහම් පාසල් අවසාන විභාගය සඳහා පැවැත්වෙන උදේ 9ට තමයි පැවැත්වෙන්නේ. පන්තියේදී උගන්වන කොටසට අවධානය යොමු කරලා මේ චිත්ත කියන පරමාර්ථයේ වර්ගීකරණ ගැන කෙරෙන විග්‍රහයන් සටහන් කරගන්න. ඔබට සමහර විට පොත්පත් නැති වෙන්නට පුළුවන්. ධර්මාචාර්ය පොත් විතරක් ඔබ ගාව තියෙන්නට පුළුවන්. ඒ නිසා අවශ්‍ය දේවල් අපි කියලා දෙනවා. ඒ වෙලාවේදී සටහන් කරගන්න. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් අද දවසේ පාඩමින් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.